ජේසු පිහිටයි. මේ මහා විශ්වයෙන් දැවැන්ත කිතුුණු දහමේ ඉතිහාසයෙන් වර්තමානයේ ජීවත් වන අපට ලබාගත හැකි පාඩම් මොනවාද? වඩා අර්ථවත් අනාගතයක් සහ වර්තමානයක් සකස් කර ගැනීම සඳහා කිතුුණු නොකිතුුණු යන කොට්ටාස දෙකටම කතෝලික සභාවේ ඉතිහාසයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම සහ ආලෝකය මොන වගේ දෙයක්ද? යනාදී කරුණු ගැඹුරින් සාකච්ඡා කරන මෙම විශ්ව සභා වරුණ යන සාකච්ඡා මාලාවේ තවත් ඉතා අර්ථවත් සාකච්ඡාවක් අද විකසිත වෙනවා, විකාශනය වෙනවා. ඒ අනුව සුපුරුදු පරිදි අපට මඟ පෙන්වීම සහ ආලෝකය ලබා දීම සඳහා අප සමග පැමිණ සිටිනවා අපගේ විද්වත් මණ්ඩලය. මම එතුමන්ලාව හඳුනා දීමට කැමති මුලින්ම අපගේ ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාව, ඩොමිනිකානු නිකායට අයත් එතුමා තාපසවරයෙක්, පිලිපීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් සමාජ හා සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හදාරලා එතුමා දැනට ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරමින් විශාල දායකත්වයක් ලබා දෙනවා කිතුුණු සභාවටත් ඒ වගේම ශ්‍රී ලාංකීය සමාජයටත්. අපි එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති. ජේසු පිහිටයි පියතුමනි. මීළඟට මම හඳුන්වා දෙන්න කැමති අපගේ ගරු ෂෙරෝන් ඩයස් පියතුමා කොළඹ පදවියේ ජුසේවාස් දේවධර්ම ශාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධිවෘතුමා වශයෙන් එතුමා සේවය කරනවා. එතුමාත් රෝමයේ සාන්ත අගොස්තීනු විශ්වවිද්‍යාලයෙන් සභා ඉතිහාසය සහ සභා පියවරුන් පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරලා දැනට මහත් සේවයක් කරමින් ලංකාවට පැමිණ සේවය කරමින් සිටිනවා. එතුමත් අපි කැමති පිළිගන්න ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන්. ජේසු පිහිටයි පියතුමනි. ජේසු පිහිටයි. මීළඟට මම කැමති හඳුන්වා දීමට නිමල මරිය නිකායට අයත් පූජකතුමෙක්ව ගරු අසංග විරාජ් පියතුමා. එතුමා සභා ඉතිහාසය පිළිබඳව ආචාර්ය උපාධියක් හදාරලා තියෙනවා, නිමා කරලා තියෙනවා රෝමයේ ග්‍රෙගෝරියානු විශ්වවිද්‍යාලයෙන්. ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන කීපයකම ඒ වගේම තම නිකාය තුළින් විශාල සේවයක් කරමින් දැනට ලංකාව තුළ කටයුතු කරමින් සිටිනවා එතුමා. එතුමාවත් අපි ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති. ජේසු පිහිටයි පියතුමනි. ජේසු පිහිටයි. දැන් අවසාන සාකච්ඡාවේදී අපි අවධානය යොමු කරනු ලැබුවා පීඩන යුගය හමාර වෙලා පීඩන යුගයේ සිදුවුණු ඒ සංකීර්ණ ක්‍රියාදාමයට පස්සේ කිතුුණු දහම නිදහස් යුගයට ඇතුළු වුණා. අපි දන්න දෙයක් තමයි පළවෙනි සතවර්ෂ 3 තුල තිබුණා විශාල වශයෙන් විවිධ ප්‍රදේශවල රෝම අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශවල ඒ වගේම මැද පෙරදිග ප්‍රදේශවල කිතුණුවන්ට විරුද්ධ විශාල ප්‍රමාණයේ විවෘත සහ සමහරක් විට බොහොම සියුම් විදිහේ පීඩාකාරී තත්වයන්. ක්‍රිස්තු වර්ෂ 313 දී මහා කොන්ස්තන්තීනු අධිරාජ්‍ය විසින් නිදහස ලබා දීමත් සමගම යම් කිසි විදිහක අධිරාජ්‍ය තුල විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වුණු ඒ තත්වය තුල නව ප්‍රවණතාවයන් ඇති වුණා. නව විදිහේ විකාශනය වීම විකසිත වීම සිදු වුණා කිතුණු දහම සම්බන්ධයෙන්. එතකොට දැන් අපි අපේ සාකච්ඡාවේදී අද අවධානය යොමු කරන්න කැමති කොහොමද මේ වෙනස ආවේ? ඒ කියන්නේ එක යුගයකින් තව යුගයකට කොහොමද මේ පරිවර්තන සමය සිදු වුණේ සහ ඒ අතරතුර ඇති වුණු විශේෂ වෙනස්කම් මොනවාද? සහ ඒවට හේතු ඓතිහාසික පදනම් මොනවාද කියන එක
විශේෂයෙන්ම අපි අහලා තියෙනවා මේ වේද ભેදයන් කියන වචනය. යම් යම් ආකාරයේ විරෝධ මතවාදයන් මේ ගැටුම් ඇතිවීම සිදු වුණා විශේෂයෙන්ම නිදහස් යුගයේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වේද ભેදයන් ආරම්භ වුණේ නිදහස් යුගයේ කියන එක. ඒවලට ඊට වඩා සංකීර්ණ ඉතිහාසයක් තියෙනවා. පසුබිමක් තියෙනවා. ඒතර මේ ඓතිහාසික පසුබිම මේ නව යුගයේ ඇති වුණු ඓතිහාසික පසුබිම ගැන යම් අවබෝධයක් යම් පැතිකඩක් ලබා ගැනීමට මම කැමති ගරු ජයලත් බලගල්ල පියතුමාගෙන් විමසන්න කොහොමද අපි මේ යුගය තේරුම් ගන්න කියන එක. දැන් මීමන මහාචාර්යතුමන් කිව්වා අද අපේ මාතෘකාව වෙන්නේ වේද ભેදයන් ගැන කියලා. ඉතින් මට හිතුණා මේ වේද ભેදයක් කියන එක එකපාරට කතා කරන්නට ඉස්සෙල්ලා වේද ભેදයක් කියන්නේ මොකක්ද, වේද ભેද ඇතිවීමට පසුබිම මොකක්ද කියන දේ පළමුවෙන් පහදලා දෙන්න නැත්නම් අපි සාකච්ඡා කරන්න. මොකද අපි හුඟක් වෙලාවට හිතන්නේ වේද ભેදයක් කිව්ව ගමන් මේ සභාව විනාශ කර පිරිසක් සභාවට විරුද්ධව උන්න පිරිසක් කියන අදහසයි හුඟක් දෙන්න තුල තියෙන්නේ. ඒ පළමුවෙන් අපි ඇත්තෙන්ම මේ වේද ભેදයක් කියන්නේ මොකද්ද, වේද ભેදයක් ඇති වෙන්නට හේතුව අපි පළමුවෙන් දැනගෙන ඉන්නට ඕන වේද ભેද ගැන සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා. ඔබ අහලා ඇති ඕර්තොඩොක්ස් කියන වචනය. අඩු ගානේ අපි ඕර්තොඩොක්ස් ධර්මය අහලා තියෙනව නේද? රුසියානු ඕර්තොඩොක්ස් ආගම, ග්‍රීක ඕර්තොඩොක්ස් ආගම වශයෙන්. ඒතර මොකද්ද මේ ඕර්තොඩොක්ස් කියන වචනේ තේරුම? ඔර්තෝ කියන වචනේ තේරුම නිවැරදි නැත්නම් ඍජු ආදී තේරුමක් ගෙන දෙනවා. ඒ වගේම ඩොක්සා කියන වචනේ තේරුම ආකල්පය නැත්නම් අදහස නැත්නම් ධර්මය කියන එකයි. එhmenan ඕර්තොඩොක්ස් කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් නිවැරදි ධර්මය. ඒතර ඕර්තොඩොක්ස් කියන්නේ නිවැරදි ධර්මය නම් ඊට විරුද්ධ පදයක් ගත්තොත් හෙටරොඩොක්ස් කියන වචනය එකකින් කියවෙන්නේ වැරදි නැත්නම් වෙනස් නැත්නම් අනෙක් කියන අදහසක් ගෙන දෙනවා. එhmenan ඕර්තොඩොක්ස් කියන්නේ නිවැරදි ධර්මය, හෙටරොඩොක්ස් කියලා කියන්නේ වැරදි ධර්මයක් නැත්නම් අනෙක් ධර්මයක් නැත්නම් වෙනස් ධර්මයක් අර මුල් ධර්මයට වැඩි කියන අදහස් දෙන්නේ. දැන් මෙතනින් ආවොත් අපි කතා කරන්නේ හෙරසිස් නැත්නම් වේද ભેද නිසා වේද ભેද කියන වචනේ අපි ඉංග්‍රීසි වලින් කියනවා හෙරසිස් කියලා. හෙරසි කියලා නේද? ඒතර මේ හෙරසි කියන වචනයත් නැවත වරක් අර ග්‍රීක භාෂාවෙම එන වචනයක් හෙරසියා නැත්නම් හෙරසිස් කියන වචනේ. ඒතර මේකේ තේරුම කැඩී බිඳී කිය නැත්නම් වෙනස් නැත්නම් වෙන් වී ගිය කියන අදහසක්. ඒතර අපිට කියන්න පුළුවන් එහෙමනම් හෙරසි එකක් කියන්නේ නැත්නම් වේද ભેදයක් කියලා කියන්නේ අපි පිළිගන්න නිවැරදි ධර්මයට වැඩිය වෙනස් ධර්මයක් වෙනත් ආකල්පයක් අදහසක් ප්‍රකාශ කිරීම අපිට කියන්න පුළුවන් හෙරසි එකක් නැත්නම් වේද ભેදයක් කියලා. ඒතර අපි කියමු සබාව පිළිගන්න ධර්මතාවයල් තියෙනවා නේද? මේ ධර්මතාවයන් වලින් පිට පැනලා යම් කෙනෙක් අලුත් විදිය අදහසක් වෙනත් අදහසක් නිකම් වෙනත් අදහසක් නෙමෙයි අර නිවැරදි ධර්මයට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරනවා නම් අන්න ඒක තමයි හෙරසි නැත්නම් වේද ભેදයක් කියලා අපි හඳුන්වන්නේ. දැන් මෙතනින් අපි එමු දැන් වේද ભેදයක් කියන එක නිකම් එන්නේ නැහැ නේද? ඒතොර අපි ක්‍රිස්තියානි පැත්තෙන් ගත්තොත් එහෙම ක්‍රිස්තියානි ධර්මයේ පිළිගන්න සත්‍යතාවයල් තියෙනවා, ධර්මතාවයල් තියෙනවා. මේ ධර්මතාවයල් වලට විරුද්ධව නැත්නම් පිටපැන ගිය වෙනත් ධර්මයන් තමයි අපි වෙනත් දෙයක් ප්‍රචාරය කිරීම, පැතරවීම අපි ක්‍රිස්තියානි ධර්මයේ තුල වේද ભેදයක් වශයෙන් හඳුන්වන්නේ. දැන් අපි කියමු වේද ભેදයක් කියන්නේ නිකම් ඇති වෙද්දී ඒක ප්‍රධාන කරුණු තුනක් තිබුණා. පළමුවෙන්ම ට්‍රිනිටේරියන් නැත්නම් සුද්ධ ත්‍රිත්වය සම්බන්ධයෙන් තමයි පළමුවෙන්ම ප්‍රශ්න ඇති වුණේ. දැන් අපි කියමු මොකද අපි විශ්වාස කරන එකම දෙවියන් වහන්සේව. ඒතර එකම දෙවියන් වහන්සේ දැන් මෙන්න ක්‍රිස්තුන් වහන්සේගේ මාංශගත වීම සමග උන්වහන්සේ මනුෂ්‍යත්වය ගැනීම සමග දැන් අපිට දෙන්නේ දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුන් වහන්සේ. අපි කියනවා ක්‍රිස්තුන් වහන්සේට දේවත්වයේ තියෙනවා. ඒ ඇරෙන්නේ ඊළඟට ක්‍රිස්තුන් වහන්සේ කතා කරනවා ශුද්ධ ආත්මයන් ගැන. දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වුණා. එකම දෙවියන් තුල කොහොමද තුන් දෙනෙක් නැත්නම් ක්‍රිස්තුන් වහන්සේට කොහොමද දේවත්වයේ දෙන්නේ, කොහොමද සුද්ධාත්ම දේවත්වයේ දෙන්නේ? ඒතර මේක නිසා මේ පළමුවෙන්ම මේ යම් අදහස් ඇති වෙන්න පටන් ගත්තේ සුද්ධෝ ත්‍රිත්වය මුල් කොටගෙන. එතකොට මේකෙම පැන නැගුණු දෙවෙනි දෙයක් තමයි
ක්‍රිස්තුන් වහන්සේ ගැන අපි ඉගෙන ගන්නවා විෂයක් වශයෙන් ක්‍රිස්තු වේදය කියලා නේද? ඒතර මෙතෙන්දී අහන ප්‍රශ්නයක් දැන් ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ කවුද? ක්‍රිස්තුන් වහන්සේ මිනිස්සෙක්ද දෙවි කෙනෙක්ද? ක්‍රිස්තුන් වහන්සේට ස්වභාවයල් දෙකක් තියෙන්නේ කොහොමද? මනුස්ස ස්වභාවය සහ දේව ස්වභාවය තියෙනවා. මේ දෙක ඒකාබද්ධ වෙලාද වෙන් වෙලාද තියෙන්නේ? මේනි ප්‍රශ්න පැන නැගුණා මෙන්න මුල්ලකයේදී. ඒ නිසා මේ යම් අලුත් අදහස් වෙන්න මුල්ුනේ දෙවෙනි එක ක්‍රිස්තුන් වහන්සේ මුල් කොටගෙන. තුන්වෙනිව මේක වැඩිපුරම පෙරදිගට නෙමෙයි බටහිර කොටසටයි බලපෑවේ ජස්ටිෆිකේෂන් නැත්නම් ජම්ම පාපයේ මුල් කොටගෙන ඇති වුණ දෙයක්. මිනිස්සයා පාපේ කරන්න ඉස්සලා කොහොමද දුන්නේ? ඔහු තිබෙන වරප්‍රසාදය ගැන, ඔහු තිබෙන මානසික නිදහස ගැන මේනි ප්‍රශ්න මතු කොටගෙන මෙන්න තවත් අලුත් අදහස් වෙන්න පටන් ගත්තා. ඒතර මේව තමයි විවිධ අදහස් පළ කරද්දී සමහර වේද බේද බවට නැත්තම් වැරදි ඉගැන්වීම් බවටත් පත් උනේ. දැන් අපි කියමු තවත් පැත්තක් ගත්තොත් එහෙම මේ දේවල් ඇති වෙන්න අදහස් අලුත් අදහස් ආවේ කොහොමද? ඊතර නැවත වරක් අපිට කියන්න පුළුවන් කරුණු කීපයක් හේතු වුණා. එක කණ්ඩායමක් අපි කියමු ක්‍රිස්තියානි ආගම පිළිගත්ත ක්‍රිස්තියානි අපි කියනවා ජුදාවාදය කියලා. දැන් මේ ක්‍රිස්තියානි නැත් මේ අයට අර පැරණි යම් අදහස් පුරාණ ගිවිසුමේ ඒගොල්ලෝ පිළිගත්ත ජුදා ආගමේ පිළිගත්ත යම් දේවල් අමතක කරන්න බැරි වුණා. උදාහරණයක් අපි කියමු චර්මච්ඡේදය. ඒගොල්ලෝ කිව්වා ජුදා ආගමේ අනන්‍යතාවය රැක ගන්නට ඕන අපි ක්‍රිස්තියානි ධර්මයේ ඒකේ කොටසක් විතරයි. ඒ නිසා මේ අවශ්‍යයි චර්මච්ඡේදනය. ඒ වගේ මාංශ අනුභවයේ පිළිවන් තිබෙන ප්‍රශ්න. මෙවැනි වැරදි අදහස් ක්‍රිස්තියානි ධර්ම එකක් කියද්දී ජුදා ක්‍රිස්තියානි ධර්ම පිළිගත්ත ජුදාවරු මෙන්න වෙනත් අදහස් ඉදිරිපත් කළා. ඒතකොට මේක හේතුවක් වුණා එක එක අදහස් පළ කෙරෙන්න. දෙවෙනි එක අපි කියමු ක්‍රිස්තියානි ධර්මයේ මුල ඉඳලම ජුදියාවෙන් පිටතට ගියා. අපි දන්නවා සිරියාවට, ඇලෙක්සැන්ඩ්‍රියාවට, ග්‍රීසියට, ඒක රෝමයට, ඇලෙක්සැන්ඩ්‍රියාවට මෙන්න විවිධ රටවලට ගියා. ඒතර මේ රටවල දර්ශනයන් තිබුණා ඒගොල්ලන්ගේම විවිධ දර්ශනයන්. ඒතර අපි දන්නවා මේ සභාවේ මේ කතා කරන තියොලොජි අපි දැන් කතා කරන දේවධර්ම ශාස්ත්‍රඥයන් වේද බේද ගැන නැත්නම් සභා පියවර ගැන කතා කරද්දී හැම කෙනෙක් වගේ ජුදා නොවන අය නේද? ජුදාවරුන්නේ කලාතුරකින් කෙනෙක් දෙන්නේ. ඒතර ඔක්කොම ජුදා නොවන අය. ඒතර ඒ නිසා ඒගොල්ලෝ වෙනත් දර්ශන තුල හැදුණු වැඩුණු වැඩිහිටිය අය තමයි ක්‍රිස්තියානි ධර්මය පිළිගත්තේ. මේ සමේ අලුත් ධර්මයන් ඒ දර්ශනයනුත් මේ බලපෑවා අපේ ක්‍රිස්තියානි ධර්මයේ ධර්මතාවයන් ගොඩ නැගීමේදී. තුන්වෙනි එක අපිට කියන්න පුළුවන් මෙන්න ඒ වගේම අපි විවිධ විදිහට ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍රිත්වය අනිත් ජම්ම පාප පිළිබඳ මං විවිධ අදහස් මෙවැනි අදහස් තමයි පිළිගත්තේ. දැන් මෙතෙන්ද වේද බේද ගැන කියද්දී තව දෙයක් කියන්නට ඕන. බලන්න කවුද මේ වේද බේද වලට මුල්ුනේ නේද? මොකද මම මුලදෙම කියවනේ වේද බේද කෙනෙක් හිතන්නත් පුළුවන් සභාවට විරුද්ධව ගිය සභාව කඩාකප්පල් කාවේ පිරිසක් කියලා. නැහැ. අපි ගත්තොත් මට මතක හැරි මම දන්න තරමින් සමහර විට තව උන්තරා ඉන්න පුළුවන් තියඩෝසියස් කියලා බයිසන්තේනියානු පෙදෙසෙන් ආපු එක හම්බෙලෙන්දෙක්. මේ කෙනා තමයි ගිහියෙක් වශයෙන් මම දකින එකම කෙනා. මම දන්නේ තවත් උන්නද කියන. නමුත් ඒ කෙනා තමයි සඳහන් වෙන එක ප්‍රධාන කෙනෙක්. නැත්නම් හැම කෙනෙක් වගේ මේ අලුත් අදහස් ඉදිරිපත් කරාය එක්ක පූජාපසාදුරු නැත්නම් රදුගුරුවරු නැත්නම් තාපසයන්. ඒතර මේ එකම කෙනෙක්වත් වැරදි අදහසකින් නෙමෙයි ඉදිරිපත් කළේ. මම තව කරුණක් තමයි වේද බේදත්වය මේ කියන්නේ අර ක්‍රිස්තියානි අනන්‍යතාවය රැක ගන්න. එක දර්ශන විතරක් නෙමෙයි. දැන් ක්‍රිස්තියානි ධර්මයේ අලුතෙන් ආවේ. අලුතෙන් ආපු නිසා තාම ඒක ගොඩ නැගිලා නැහැ. නමුත් අනිත් ආගම් මැද්දේ මේ ක්‍රිස්තියානි ධර්මයේ ගොඩ නගන්නට ඕන. ඒ නිසා අනන්‍යතාවය රැක ගන්න නම් අපේම ධර්මයක් ඉදිරිපත් කරන්න ඕන. ඒතර මේ විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කළා. දැන් මෙතෙන්දි සිදුුනේත් ඒකයි. විවිධ තාපසුරු රදුගුරුවරු පූජාපසාදුරු තමන් හිතන තමන්ගේ අදහස් අනුව අලුත් අදහස් ඉදිරිපත් කළා. සමහර ඒවා වැරදි වෙන්න පුළුවන්, සමහර ඒවා හරි වෙන්නට පුළුවන්. ඉතින් මේවා තීරණය වුණා පසුව මන්ත්‍ර සභාවලදී. ඒ නිසා මේ එකම කෙනෙක්වත් වැරදි අදහසකින් මේ දේවල් ඉදිරිපත් කළේ නැහැ. ඉදිරිපත් කළේ හොඳ හිතින්. නමුත් මේ දේවල් සමහරට වැරදි වෙන්න පුළුවන්. නැත් අවාසනාවට උනේ මොකද්ද? ක්‍රිස්තුන් වහන්සේ වැරදි කරුවන්ව විනිශ්චය කළේ නැහැ, වැරද්දයි උන්වහන්සේලා දැක්කේ. නැත් අවාසනාවට සභා ඉතිහාසයේ මුලින්දලම අපිට පේනවා වේද බේදයටත් වැඩිය වේද බේද කරුවව නැත්නම් අදහස ඉදිරිපත් කළ කෙනාව හෙලා දක්වපු අවස්ථා තියෙනවා. අනේ නිසා අපි මේ වේද බේදවලදී මෙයයි විරුද්ධ වශයෙන් සලකන්නේ. නෑ. ඒ නිසා අපි අද මේ සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ
මේ වේද ભેද ගැන ගැඹුරින් සාකච්ඡා කරන්නට වේද ભેද ගැනයි මේ දේවල් ඇති උනේ. ඒ මොන අදහසින්ද කළේ? ඒක ඇයි හරි ඇයි වැරදි කොහොමද තීරණය කෙරේ එහෙම නැතුව ඒව කළ අයට වැරදි නගමින් ඒ අය වැරදිකරුවන් කරමින් නෙමෙයි. දැන් කරු බලගල්ල පියතුමා සඳහන් කරපු දේ අපිට මෙන්න මෙහෙම තේරුම් අරගෙන සාරාංශගත කරන්න පුළුවන්. ඊතා දැවැන්ත සහ සංකීර්ණ දහමක් වන කිතුණු දහම විවිධ පැතිකඩයන් වලින් සමන්විත දහමක්. විවිධාකාරයේ දෘෂ්ටි කෝණයන් වලින් මේ හැම දෘෂ්ටි කෝණයක්ම වැදගත්. නමුත් වේද ભેදවාදිය කියන්නේ ඔය එක අදහසකට දෙකකට එල්බගෙන ඒක අදහසක් දෙකක් සම්පූර්ණයෙන් වැළඳගෙන ඒ අදහස හෝ දෙක සම්පූර්ණ කිතුණු දහම කියලා හිතාගෙන ඒ අදහස ජනතාවට ඉදිරිපත් කරනවා. ඒතොර මේ මහා දැවැන්ත සංකීර්ණ දෙයක් අර සුළු කිරීමක්, පටු කිරීමකට ලක් වෙනවා. ඇත්තට වේද ભેදවාදීන් 100%ක්ම වැරදි නැහැ. ඒ වගේම 100%ක් නිවැරදිත් නැහැ. අපි ඒ කාරණාව හිතේ තියාගත යුතුයි. ඒ ඔස්සේම යමින් මම දැනගන්න කැමති ගරු ෂෙරොන් ඩයස් පියතුමාගෙන් දැන් බලගල්ල පියතුමාගේ ඒ ප්‍රවේශයට තව පොඩ්ඩක් ඓතිහාසික පසුබිමක් අපිට ලබා දෙන්න පුළුවන්ද? මොකද මේ පිටිපස්සේ අපි දන්නවා ඓතිහාසික ක්‍රියාවලියකුත් තියෙනවා. දැන් අපිට පුළුවන් ද උදාහරණයකට නව ගිවිසුමට ගියොත් ක්‍රිස්තුන් වහන්සේගේ කාලයට ගියොතින් මොන වගේ ඉඟියක් එහෙම නැත්නම් මොන වගේ දේවල්ද උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ දහමක විකෘති වීම සම්බන්ධයෙන්? ඇත්තටම ගත්තොත් එහෙම මේ ඉතිහාසයේ ගොඩක් වෙලාවට පදනම් වෙනවා බයිබලයත් එක්ක. ඒ නිසා අපි ගත්තොත් එහෙම මේ ඔය වේද ભેදයන් ගත්තහමත් නැත්නම් ඔය මිත්‍යා මත නැත්නම් වැරදි මත දුරු මත කියන දේවල් අපි කතා කරද්දී ඒ සම්බන්ධයෙන්ුත් පසුබිමක් අපිට හම්බ වෙනවා සුදු බයිබලයේ තුලම. විශේෂයෙන්ම නව ගිවිසුම ගත්තාම ක්‍රිස්තුස් වහන්සේම විවිධ අවස්ථාවල කියලා තියෙනවා මේ වගේ දුරු මතයන් එන්නට පුළුවන් කියන දේ. ඒ දුරු මතයන් කොයි වගේ දුරු මතයන්ද කියන දේවල් කතා කරලා තියෙනවා. එතකොට උන්වහන්සේම කියනවා උන්වහන්සේ ගැනත් සමහර අය මේ වගේ දේවල් කතා කරයි කියලා වෙලා. නැත්නම් වැරදි දේවල් කියයි කියලා. ලෝකාන්තිමේ වෙන්නට පුළුවන් නැත්නම් විනිශ්චය ගැන වෙන්නට පුළුවන් මරණය ගැන වෙන්නට පුළුවන්. නමුත් ඒ සම්බන්ධයෙන් වුණත් විවිධ මත අරන් එන්නට පුළුවන් කියලා කතා කරනවා. එතකොට විශේෂ උදාහරණයක් අපි ගත්තොත් එහෙම මතීතුමාගේ සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා. ක්‍රිස්තුස් වහන්සේම කියනවා බොරු දිවසුරුන්ගෙන් පරිස්සම් වෙන්න. පිටතින් බැටළු වෙස්ගෙන පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝය කියලා කතා කරනවා. ඒක මම දැඩි විදිහට ඒක කතා කරන්නේ සුළුපටු දෙයක් හැටියට කතා කරනමුත් මේ වගේ දේවල් වෙන්නට පුළුවන් කියලා කතා කරනවා. ඊට පස්සේ අපිට ආයේ හම්බුනොත් කතා කළොත් එහෙම මතීතුමාගේ සුවිශේෂයෙන් 24 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස් කියමින් මාගේ නාමයෙන් ඉදිරියපත් වී බොහෝ දෙනෙකු මුලා කරති. දසාය මාක්තුමාගේ සුවිශේෂය කතා කරනවා බොරු ක්‍රිස්තුවරයන්ද බොරු දිවස්වරයන්ද පහළ වී හැකිනම් තෝරාගත් අය මුලා කිරීම පිණිස හාස්කම් අරුම පුදුම දේ දක්වනු ඇත. ඉතින් මේ වගේ අපි දකිනවා මේ බයිබලයේ තුලම ක්‍රිස්තුස් වහන්සේම එදා හිටි ජනතාවට කියනවා පරිස්සම් වෙන්නට කියලා මේ වගේ දේවල් වෙන්නට පුළුවන් කියලා. ඒක අපි දැන් මේ නිදහස් යුගයේදී අපි මේ කතා කරන වේද ભેදයන් ඒ කියන්නේ මොකද හේතුව තමයි නම් මේ වේද ભેදයන් ඇවිල්ලා මේ නිදහස් කාලයේදී ඇතිවෙච්ච දෙයක් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඒ කාලේ විතරක් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි නම් එහෙනම් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ සමහර විට උන්වහන්සේ ගැනම අනිත් අය වැරදි මත දුරු මත කතා කළා ඒ කාලේදී. උන්වහන්සේ කරපු දේවල් සම්බන්ධයෙන් විවේචනය කරපු අවස්ථා තියෙනවා. එතකොට උන්වහන්සේගේ විනය සම්බන්ධයෙන් වෙන්නට පුළුවන් පරිසිවරු ගොඩක් වෙලාවට කතා කරපු අවස්ථා තියෙනවා. ඒතර මිනිස්සු ගත්තාම අපි දකින මේ දුරු මතයන් නැත්තම් මේ වේද ભેද නැත්තම් මේ ධර්මයේ සම්බන්ධයෙන් තියෙන මේ ගැටලු ඒක ඇවිල්ලා මේ නිදහස් කාලයට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා අපි දකිනවා සුදු බයිබලයේ පසුබිමත් එක්ක ගත්තාම ක්‍රිස්තුස් වහන්සේගේ කාලෙත් ඒ වගේ දේවල් තියෙන දෙයක් නිසා තමයි උන්වහන්සේ කියන්නේ පැහැදිලිවම මේ වගේ දුර්මත මේ වේද ભેදයන් ඇවිල්ලා මේ වගේ ආකාරයකින් පැමිණෙන්නට පුළුවන්. නමුත් එහෙම ආවයි කියලා ඇදහිල්ල නැති කරගන්නට එපා කියලා කතා කරනවා.
ඒක තමයි වැදගත් වෙන්නේ. ඒතර මේ දේවල් වෙන්නට පුළුවන්, වැරදි මත එන්නට පුළුවන්. නමුත් ඒ දේවල් හින්දා ඇදහිල්ල නැති කරගන්න එපා. ඒතර ඒකට හේතුව තමයි කියන්නේ ඇදහිල්ල නැති කරන්න එපයි කියලා කියන්නේ හේතුව තමයි. මොකද හේතුව තමයි දැන් අපි දකිනවා දැන් මේ කතා කරද්දී මේ හැම දෙයකම කියන දෙයක් තමයි මේ වගේ රැවටීම් කිරීම සිදු වෙන්නට පුළුවන්. නමුත් නියම ධර්මය දැන ගැනීම තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒ වලට මුහුණ දෙන්නට තියෙන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඇත්තටම දැන් ගරු බලගල්ල පියතුමා කිව්වා මේ නිර්වචනයක් කළා කොයි වගේද කියලා. ඒත් එක්කම අද වෙද්දී කතා කරනවා මේ ඔය වේද බේදියෙක් කියන කෙනාව නිර්වචනය කරද්දී අපේ ශාසන නීතිය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම හිතනවා ඒකෙත් කතා කරනවා වේද බේදියෙක් කියලා කියන්නේ මේ වෙනත් ආගමක ඉන්න කෙනෙක් නෙමෙයි. බෞතිස්ම ස්නාපනය ලැබලා මේ කතෝලික සභාව තුලම හිටිය කෙනෙක්ගෙන් ඇතිවෙච්ච දුර්මතයක් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඒකයි ඒක තියෙන භයානකම වෙන්නේ. එතකොට දැන් ඔය ඒ කාලේ තිබිච්ච වෙනත් දුර්මත වලට වඩා නැත්නම් අපි කතා කරන ඔය අනිකුත් ආගම් වලින් හරි නැත්නම් අපි කතා කරනවා මේ වෙනත් ඒ කාලේ තිබිච්ච ඔය අපි කතා කරන මේ গুপ্ত විශ්වාසයන් තුලින් ඒ ආපු දුර්මත වලටත් වඩා මෙතන අපි තේරුම් ගන්නවා මේ වේද බේදයක් කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. වේද බේදිය කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. මේක කතා කරන වේද බේදිය කියලා කතා කරන්නේ බෞතිස්ම ස්නාපනය ලැබලා මේ කතෝලික සභාව තුළ ඉඳිද්දිම ඒ සභාවේම තියෙන පිළිගත් වේද සත්‍යතාවයන් වලට විරුද්ධව කතා කරපු නැත්නම් ඒ වගේ දුර්මතයන් ගෙනාපු අය තමයි කතා කරන්නේ. ඒතර ඒ නිසා මොකද ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා මම හිතනවා මෙතන මේ බයිබලයේ පසුබිමත් එක්කම එතකොට ඒ කාලේ ගත්තාම මුල් කාලයේදී මේ මුල්ම කිදුණු සභාව තුළ අපි දකිනවා මේ සත්‍යතාවයන්ගේ ප්‍රමුඛත්වයක් තිබුණානේ. ඒක හැම සත්‍යතාවයක්ම වැදගත් විශ්වාසයට සම්බන්ධයි. නමුත් ඒකෙත් තියෙනවා යම් ආකාරයක අනුපිළිවෙලක් තිබුණා. ඉතින් ඒක කතා කරන සාමාන්‍යයෙන් දැන් විනය සම්බන්ධයෙන් වෙන්නට පුළුවන් නැත්නම් කතා කරන වත් පිළිවෙත් සම්බන්ධයෙන් වෙන්නට පුළුවන් නායකත්වයේ සම්බන්ධයෙන් වෙන්නට පුළුවන් ඒ වගේ දේවල් වලටත් වඩා මුල් කාලේ නම් තිබුණා කතා කරන වෙනම පිළිගත් දේවධාර්මික සත්‍යතාවය. ඒව තමයි මූලික උනේ වේද බේදයන් ගැන කතා කරද්දී එන්නේ වට සම්බන්ධව විරුද්ධව කතා කරපු දේවල් තමයි වේද බේද ගැන කතා කළේ. දැන් අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් අපි අක්වයිනස් මුනිතුමා අපි කතා කරොත් එහෙම උන්වහන්සේ දේවධර්මය ගැන හදාරද්දී සමහර අවස්ථාවල අපි දකින දෙයක් තමයි අර තිබිච්ච ඒ සාම්ප්‍රදායික ගැන්වීම් වලට වඩා ඔබට ගිය ස්වභාවයක් තිබුණා. එතකොට ඒවා සභාවේ ගැන්වීම් නමුත් උන්වහන්සේ අපි නිරපාය හරිය නැහැනේ සභාවෙන්. උන්වහන්සේ අපි කතා කරන වේද බේදියේ ක්ලයින් කලේ නැහැනේ. ඒ තමයි මේ සමහර අපි කතා කරන දේවධාර්මික වෙන්නට පුළුවන් විනය සම්බන්ධයෙන් වෙන්නට පුළුවන් වත් පිළිවෙල සම්බන්ධයෙන් වෙන්නට පුළුවන් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් එක එකනට මත ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ හරහා ඇතිවෙච්ච ඔය දුර්මතයන් වලට වඩා වේද බේදයකට මුල් වෙන්නේ අර අපි කතා කරන පිළිගත් සත්‍යතාවයන්. අපි කතා කරන ඩොග්මා ඩොක්ට්‍රීන් එක කතා කරන්නේ අන්න ඒවත් තමයි මූලික වෙලා තියෙන්නේ මේ වේද බේදියෙක් ගැන කතා වේද බේදයන් ගැන කතා කරද්දී. එතකොට දැන් අපි නැත්තම් දැන් මුල් කාලේ ඔය හිටිය අය දැන් සභාව විවේචනය කළයි හරි මොකක් හරි ඒ වගේ දෙයක් කළයි කිව්වයි කියලා. ඒතර ඒක වේද බේදයක් උනේ නැහැ. අපි ඒක නා වේද බේදියෙක් කියලා අපි අයින් කළේ නැහැ. නමුත් අපි වේද බේදියෙක් කියලා කියන්නේ අර වගේ අපි කතා කළා මේ සභාව තුළ ඉඳලා ඉවරලා විශ්වාසයේ බෞතිස්ම ස්ථාපනයෙන් ඉඳලා ඉවරලා නමුත් ඒ අපේ තියෙන මූලික සත්‍යතාවයන් වලට පටහැනි විදිහට යම් යම් ආකාරයේ මත ඉදිරිපත් කරපු අයව තමයි කතා කරන්නේ. ඒ මත තමයි කතා කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම දැන් මුල්ම කාලේ ගත්තාම මේ අපි කතා කරන මේ වේද බේද ගත්තාම අපි දැකලා තියෙන දෙයක් තමයි මේ දැන් ක්‍රිස්තුස් වහන්සේ ගැන උන්වහන්සේගේ ස්වභාවයන් ගැන සුදෝත්‍රීත්වය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ගැන. එතකොට මේවා තමයි මූලික වෙන්නේ. ඊට පස්සේ පසු කාලෙත් අපි දකින්නේ ක්‍රමයෙන් කොහොමද මේ වේද සත්‍යතාවයන් ඊට පස්සේ ටිකෙන් ටික අපි ගොඩනගනවානේ.
ඒක ලෑස්තිගත කරනවා. නමුත් මුල් කාලේ තිබිච්ච මූලික සත්‍යාවන් උණෝගයි. ඉතින් අපි අපෝස්තලුන් ගිහිල්ලා දේශනා කරද්දී ඒ අය ලොකු දේව ධර්මයක් දේශනා කළේ නැහැ. එයා දේශනා කළේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කළා. ඔබ දුක් දීලා කුරුසේ මරණයට පත් කර ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන දේව පුත්‍රයා. ඔහු දේවත්වයෙන් හිටිය කෙනෙක්. එතකොට බෞතිස්ම ස්නාපනය ගැන, ඒතර උන්වහන්සේගේ උත්ථානය ගැන, උන්වහන්සේගේ මරණය ගැන, ඒතර උන්වහන්සේගේ මූලික ඉගැන්වීම් ගැන ගත්තාම මේවා තමයි මුල් කාලේ ගන්නපු සත්‍යතාවයන් උනේ. එතකොට විශ්වාස ප්‍රකාශන අපි ඉදිරිපත් කරන සත්‍යතාවයන් ගත්තාමනේ. ඒතර ඒවා තමයි මූලික වුනේ. ඒතර මෙන්න මේ පදනමේ ඉඳගෙන තමයි අපි විශේෂයෙන් අධ්‍යයනය කරන්න ඕන වෙන්නේ මේ වේද බේදියෙක් කියන්නේ කවුද සහ වේද බේද කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද කියන දේ. ඇයි ඒක මෙච්චරට සභාවට සහ විශ්වාසයට බලපෑවේ කියන දේ. මොකද දැන් නිකන් හරි පිටින් කෙනෙක් ඇවිල්ලා අපේ ඉගැන්වීමකට එරෙහිව මොන හරි දෙයක් කිව්වොත් එහෙම ඒකනත් එක්ක අපිට පුළුවන් අපි දන්නා මේක නා අපේ විරුද්ධවාදියෙක් කියලා. අපි දන්නා මේක නෑවිලා මේ අපේ සතුරෙක් කියලා නැත්නම් මේක ඇවිල්ලා පිට කෙනෙක් කියලා. නමුත් මේකෙ තිබිච්ච භයානකම තමයි වේද බේදියෙක් ඇවිල්ලා සභාව තුලින්ම ආපු කෙනෙක් වුණා. ඒ සභාවේම බෞතිස්ම ස්නාපනය ලැබලා දැන් පියතුමා කිව්ව විදිහට එක්ක රදගුරුතුමෙක්. එක්ක පියතුමෙක්. එක්ක තාපසයෙක්. ඒතර මේක තමයි එතන තිබිච්ච භයානකම සහ ඒ වගේම ඇයි මේ වේද බේදයක් කියන දේ එච්චර ප්‍රබල වුණේ කියන දේ. ඇයි ඒක කොහොමද මෙච්චර ලොකුවට හානියක් වුණේ සභාවට, සභාවේ එකමුතුකමට සහ ඒත් එක්කම විශ්වාසයට. මෙන්න මේ පසුබිම මම හිතනවා අපි තේරුම් ගත්තාමට ලේසි වෙයි අපිට මේක ඊට පස්සේ පසුව හදාරන්න මොනවද මේ කාලේ ඇති වෙච්ච වේද බේදයන් කියන දේ සම්බන්ධව. එතුමා ඉතා වැදගත් කාරණාවක් සඳහන් කරා. කිතුණු දහමට ඓතිහාසිකව වැඩියෙන්ම හානියක් කරලා තින්නේ නොකිතුණුවන් නෙවෙයි, කිතුණුවන් විසින්මයි. කිතුණු දහම වැඩියෙන්ම බෙදන්න පුළුවන්, කඩා බිඳ දමන්න පුළුවන්. එහෙම කරලත් තියෙන්නේ කිතුණුවන් විසින්මයි. අර අපි කියන්නේ සතුරා ඉඳලා තියෙන ඇතුළෙන්මයි. ඇතුළෙන්ම ඒ නිසා අපි මේ ගැන අවදි විය යුතුයි. මොකද වර්තමානයේ ඊට සමාන දේවල් සිදු වෙමින් පවතිනවා යම් යම් ස්ථානවල ලෝකයේ තුල. මීළඟට මම මේ සාකච්ඡාව යොමු කරන්න කැමති අපගේ ගරු අසංග විරාජ් පියතුමා වෙත. දැන් අපි දන්න දෙයක් තමයි ඕනෑම දෙයක් තේරුම් ගැනීම සඳහා එහි ඓතිහාසික පසුබිම සහ ඒ සිදුවීමේ ඓතිහාසික විකාශනය, ඓතිහාසික සිද්ධිමාලාව දැන ගැනීම වැදගත්. ඒ අනුව මම කැමතියි තව ටිකක් වැඩියෙන් මේ කාරණාව සම්බන්ධයෙන් යම් යම් කරුණු කාරණාවන් ගවේෂණය කිරීම සඳහා ගරු පියතුමාගෙන් මේ ප්‍රශ්නය අසන්න. අපිට පුළුවන් ද පියතුමනි තව ටිකක් මේ විශේෂයෙන්ම අපි අර ඉස්සල සඳහන් කර අර නිදහස් යුගයට පෙර තිබුණු තත්වයේ සහ ඒ සමග ඒ පරිවර්තන කාලය තුලදී කොහොමද මේ වේද බේදයන්ගේ විකාශනයට ඒ තත්වයේ ඓතිහාසික පසුබිම බලපෑවේ කොහොමද කියන එක ගැන යම්කිසි විග්‍රහයක් ඔබතුමාට කරන්න පුළුවන්ද කියලා. ඔව් ගරු බලගල්ල පියතුමා අපිට වේද බේදයක් කියන්නේ කොමක්ද කියන එක ගැන නිර්වචනය කරා. කොහොමද මේවා නිර්මාණය වුණේ කියලා. ඊට පස්සේ එතනින් ෂෙරොන් පියතුමා ගත්ත බයිබලීය පසුබිම ගැන. එතකොට දැන් මම කැමතියි තව දුරටත් ඉතිහාසය තුළ මේ වේද බේදයන් ඇතිවීමට හේතු සහ වේද බේද නිර්මාණය වීම කොයි ආකාරයෙන්ද සිදු වුණේ කියලා දැනුම් දෙන්න. අපි සාකච්ඡාවට භාජනය කරන්න. දැන් අපි කියනවා ක්‍රිස්තියානි ධර්මය, අභිධර්මය තමයි මේ වේද බේද තුලින් යම් කිසි ආකාරයෙන් නිර්වචනය කිරීමකට භාජනය වෙලා සුපිරිසිදු භාවයකටපත් වෙන්නේ. එතකොට මේ වේද බේදයන් නිර්මාණය වීමේදී සභාව අපි කියනවා සභාව පිහිටවල තිබිච්ච පරිසරයේ ඓතිහාසික පසුබිම මත සභාව පිහිටවල කතා කිරීම තුළින් අපිට ගොඩක් මේක පැහැදිලි කරගන්න. අපි කියනවා in the context. එතකොට දැන් සභාව මේ නිදහස් යුගයෙන් පස්සේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් නැගෙනහිර ප්‍රදේශයේ පෙරදිග පැත්තේ ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත අධිරාජ්‍යවරුන්ගේ විශේෂ ආධාර ආශිර්වාදයන් මත. එතකොට
ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ ගොඩනැගුණේ පලස්තීන ජුදා සම්ප්‍රදායන් පිළිබිඹු කරගෙන ඊට පස්සේ පේදුරුතුමාත් අපොස්තලරුන් මේ ධර්මයේ පිටට අරගෙන යද්දී රෝම අධිරාජ්‍යයේ නොයෙකුත් ප්‍රදේශවලට ලතින් සම්භාවයේ තියෙන පැතිවලට ක්‍රිස්තු ධර්මය ප්‍රචලිත වුණා. නමුත් කොන්ස්ටන්ටින් මහා අධිරාජ්‍යයේ නගරයේ අගනගරයේ අධිරාජ්‍ය අගනගරයේ කොන්ස්ටන්ටිනෝපලයට ගෙන යාමත් සමග මේ නැගෙනහිර නගර සහ විශේෂයෙන්ම රාජගුරු වසම් කිහිපයක් විශේෂයෙන්ම ප්‍රබල වෙනවා. උදාහරණයකට අන්තිෝකිය වෙන්න පුළුවන්, ඇලෙක්සැන්ඩ්‍රියා වෙන්න පුළුවන්, රෝමයට අමතරව කොන්ස්ටන්ටිනෝපලය, එතකොට ජෙරුසලම චුඩ්ඩක් අඩු වේගෙන යද්දි ක්‍රිස්තියානි ධර්ම තුළ විශාල වශයෙන් මේ නැගෙනහිර පළාත්වල තිබිච්ච රාජගුරු වසම් ජනයාගෙන් සහ ක්‍රිස්තියානි ධර්මයේ තුලින් විශේෂ ආකාරයෙන් ගොඩ නැගෙන්නට පටන් ගත්තා. එතකොට මේවා ඉන්න අපි කතා කරා වගේ මේවා හැම එකම හිටිය බුද්ධිමත් කිතුණුවන් ඒ වගේම රදගුරුතුමන්ලා ඊ타මාත්ම ග්‍රීක දර්ශනවාදය තුළ ප්ලේටෝගේ ඇරිස්ටෝටල්ගේ මේ වගේ දර්ශනවාදයන් තුළ බුද්ධිමත් අය තමන්ගේ දර්ශනවාදික පසුබිම තුළ තර්කානුකූලව මේ ඔවුන් ලබාගත්තු ක්‍රිස්තුස් වහන්සේ කතා කරපු සාමාන්‍ය ජනතාවට කතා කරපු දේවල් ඊ타ත්ම පැහැදිලිව න්‍යායාත්මකව අර්ථකථනය කරන්න පටන් ගත්තා. එතකොට මේ අර්ථකථනයන් සමහර වෙලාවට සභාවේ රෝමයේ වෙන්න පුළුවන්, ඒ වගේම සභා පිතෘවරුන්ට, සභාවේ රදගුරුවරන්ට විශේෂ අධිකාරී බලයක් තිබු ගැන්වීමේ අනිත් අය දැක්කා මේක ටිකක් විරූපී වේගෙන යන ස්වභාවයක්. ඒත් අපි දකිනවා මේ වේද බේද ගැන අපි තව ගැඹුරින් කතා කරද්දී මේ වේද බේද නිර්වචනය කිරීමේදීත් සභා ශ්‍රේෂ්ඨයන් තුළ සභා නායකයා සුද්ධෝත්තම පියතුමා මැදිහත් වුණත් හැමතිස්සෙම උන්වහන්සේට අනුශාසනා කරන්නේ තවත් මේ වගේම උගත් බුද්ධිමත් විශේෂයෙන්ම නැගෙනහිර පළාතෙන් එන රදගුරුතුමන්ලා සහ පූජකතුමාලා තපස්වරු. එතකොට අපි බොහොම පැහැදිලිව දැනගන්න ඕනේ දැන් මේ වේද බේදයන් ගොඩක් හටගන්නේ ග්‍රීක සම්භාවයක් තියෙන ඊ타ත්ම ගැඹුරු දාර්ශනික මතයන් වල එල්බගෙන ඉන්න තර්කානුකූලව දේවල් සාකච්ඡාවට භාජනය වෙන පළාතක. මොකද රෝමය ප්‍රසිද්ධ වෙලා තිබුණේ නීතියටයි ගෘහ නිර්මාණ ශිල්පවලට. නමුත් බුද්ධිය පැත්තෙන් ඊ타ත්ම විශේෂාකාරයෙන් ග්‍රීක සම්භාවයක් තියෙන ඒ පැත්ත ප්‍රචලිත වෙලා තිබුණා. ඒක නිසා තමයි පසු කාලෙදී මේ වේද බේද පවා ලතින් භාෂාවට පරිවර්තනය කරන්න වෙන්නේ. මොකද ඒවට උත්තර සැපයුවේ ග්‍රීක භාෂාව. එතකොට ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන් කොහොමද සභා පියවරු පවා ග්‍රීක සම්භාවයක් තුළ වැඩි දායකත්වයක් කතෝලික ධර්මය, අභිධර්මය පිරිසිදු කිරීම සඳහා නිර්ණාත්මකව තර්කානුකූලව ජනතාවට ඉදිරිපත් කිරීම සඳහා මේවා තුලින් ගොඩ නැගුණේ කියලා. එතකොට මේ වේද බේදයන් හැමතිස්සෙම අපි දැන් කතා කළත් වගේ වේද බේද. එතකොට කියන්නේ මේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂි අපොස්තලරුන් ගෙනහැර දැක්කුවා. ඊට පස්සේ ඔවුන් මේ ලෝකෙන් සමුගත්තට පස්සේ මේ දෙවනි ශතවර්ෂයේදී පවා ඔවුන්ගේ ගෝලියෝ සහ ඒට වෙන වෙන මතයන් දරන වෙන වෙන අධ්‍යාපනික පසුබිම් වලින් එන වෙන වෙන දේව සංකල්ප වලින් එන අය ඒවට ඔවුන්ගේ ඒ පසුබිම් තුලින් න්‍යායන් අර්ථකථනය කරන්න දැක්වම සභාවේ වේද සාක්ෂි වලට යම් විදිහේ පුංචි තර්ජනාත්මකම එහෙම නැත්නම් විකෘති කිරීමේ ක්‍රමවේදයන් ආපු නිසා සභාව හැමතිස්සෙම සුද්ධාත්මයන්ගේ මෙහෙවීම තුළ හොඳට මතක තියාගන්න ඕනේ මේ සභා වේද බේද ගැන අපි කතා කරද්දී සුද්ධාත්මයන්ගේ මෙහෙවීම තුළ සභාවේ ඒකත්වය තුළ එක්කෙනෙක් කරපු දෙයක් නෙමෙයි සභා පිතෘවරු සභාවේ මේ අපේ කතෝලික සභාව හැමතිස්සෙම එක්කෙනෙක් මත දෙයක් නෙමෙයි. ඒක සංඝයක් හැටියට අපි සභාවක් හැටියට සභාවේ අපි කියන ටීචින් ඔතොරිටි මේ උගන්වීමේ බලය හැමතිස්සෙම සභා ශ්‍රේෂ්ඨයන් සමුදායකගේ ප්‍රඥාව තුළ සුද්ධාත්මයන්ගේ මෙහෙම තුලින් ගත්තු තීරණ නිසායි කිතු දහම ඉතාමත්ම නිර්මලව පැහැදිලිව අද දක්වා ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේ වේද බේදයන් ගැන අපි කතා කිරීමේදී අපි මුලින්ම පැහැදිලි කරගත යුතු සත්‍යතාවයන් තමයි ඇයි මේ වගේ දේවල් ආවේ? මොකද උගත් බුද්ධිමත් අය කිතුණු ආගම වැළඳගෙන ඒ කිතුණු ආගම බුද්ධිමත් වෙනස් විදියට හිතන අයට පැහැදිලි කරන්න යෑමේ තුල අපි කියනවා ප්ලේටෝගේ ඇරිස්ටෝටල්ගේ
තිබුණා ওই දාර්ශනික මතවාදයන් තුළ කොහොමද අපි මනස තේරුම් ගන්න, අපි කොහොමද ලෞකික දෙයක් තේරුම් ගන්න, අපි කොහොමද ශරීරය තේරුම් ගන්න, අපි කොහොමද ආත්මයක් ගැන තේරුම් ගන්න. මෙන්න මේ දේවල් වලට යදි තමයි ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය, උන්වහන්සේගේ මනුෂ්‍යත්වය එකට කොහොමද බද්ධ වෙන්නේ කියන එක, දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් ගැන, මරියතුමගේ දේව අම්මා වීම ගැන, ජම්මපාපය පිළිබඳ මේ වගේ සභාවේ මූලික සිද්ධාන්ත ස්පර්ශ කිරීමට යෑම තුළ යම් යම් පුද්ගලයන් තුළ සභාව බොහොම පැහැදිලිව ක්‍රිස්තුස් වහන්සේ විසින් අපට දායාද කළා වූ ඒ නිර්මල දහම රැක ගන්නට උත්සාහ කරා. ඒතකොට මේ වේදවලදී මේවා ප්‍රකාශයට පත් කරපු රදගුරුතුමන්ලා, පියතුමන්ලා ඇවිල්ලා සභා මන්ත්‍රණ සභාවක් තුළ යම් යම් ආකාරයේ තර්කානුකූලව ඔවුන්ගේ තර්ක ඉදිරිපත් කරේ සභාව බොහොම පැහැදිලිව තේරුම් ගැනීමක් තුළ ආදරයෙන් සහ විමසීමට භාජනය කරලා ලොකු සාකච්ඡාවකදී ඒවා නිෂ්ප්‍රභා කරනවා. සමහර ඒවා නිෂ්ප්‍රභා කිරීම තුළදී යම්කිසි පුද්ගලයන් සභාවේ ශක්තිතාවයන් පිළිගත්තා, සමහර අය පිළිගත්තේ නැහැ. එතකොට පිළිගත්තේ නැත්නම් සභාවේ විනයානුකූලව සමහරට ඔවුන් සභාවෙන් අයින් කරා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ ඉගැන්වීමේ අධිකාරී බලය අයින් කරා වෙන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයට ඉතාමත්ම සුමුදු ලෙස සහ ජනතාව ආරක්ෂා කර ගැනීමේ ප්‍රබේදයක් තුලින් සභාව ඉතාමත් ප්‍රඥාවන්තව මේ වේද වේදයන් තුළ ඒ වකවානුවල, ඒ සංස්කෘතියන් තුළ, ඒ කාල පරිච්ඡේදවල ඒ සුදෝත්තම පියතුමන්ලාගේ මඟ පෙන්වන තුළ සභා පීත්‍රවරු තමන්ගේ ඉගැන්වීමේ අධිකාරී බලය මම හිතනවා ඉතාමත්ම ලස්සනට පාවිච්චි කළා. ඒකට සමහර අය නැවතත් හරි දැක්මට ඇතුළු වුණා. නමුත් සමහර අය අකීකරු වෙලා, මොකද ඔවුන්ටත් අධිරාජ්‍යවරුන්ගෙන් පවා දේශපාලන වාසි මත ලොකු බලයක් හම්බුණා. එතකොට සමහර මං කිව්වේ අර සමහර රදගුරු වසම් රෝමයට අභිවා යන්නට පවා උත්සාහ කරනවා. උදාහරණ කොන්ස්ටන්ටිනෝපලේ වෙන්න පුළුවන්, ඇලෙක්සැන්ඩ්‍රියා වෙන්නට පුළුවන්. ඒ වගේ පොඩි ගැටුම් ඇතිවීම තුළ සමහර වේද උගන්වපු අපගේ සභා ශ්‍රේෂ්ඨයන් තමන් නිවැරදි කියලා එය අනිත් අයට උගන්වන්න උත්සාහ කළා. ඒ විට සභාව පොදු ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීම තුළ නිර්මල කිතු දහම දවාවේ අභිධම්මය සංරක්ෂණය කිරීමේ කටයුත්ත කිරීම තුළ සමහර විනයානුකූල පියවරයන් ගත්තා. ඒ තුළ සමහරලාට ભેද වෙලා සභාවෙන් වෙන්වන්නට සිදු වුණා. ඒ ඓතිහාසික පසුබිමත් සමග අපි තව පැතිකඩයක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ තමයි දැන් මේ දේවල් වලින් සිදු වෙලා තියෙන්නේ ભેද කිරීමක් නම්, කඩා දැමීමක් නම්, වෙන් කිරීමක් නම්, ඇයි අපි මේ දේවල් ඉගෙන ගත යුත්තේ? අධ්‍යයනය කළ යුත්තේ ඇයි? ඒවායින් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? එහෙම නැත්නම් තව විදිහකට අපි කියනවා නම් වේද ભેද වලින් කිතුණු දහමේ විකාශනයට සහ නිවැරදි කිරීමට යම් කිසි දායකත්වයක් ඇත්තටම සිදු වෙලා තියෙනවද? අර අයහපතිනුත් යහපතක් සිදු වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ අපිට අහන්න පුළුවන්. කාට හරි අවංකව අහන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නයකට ගරු බලගල්ල පියතුමිනි, කොහොමද ඔබතුමා උත්තරයක් දෙන්නේ, විග්‍රහයක් සපයන්නේ? සැබීම වේද ભેද වලින් විශාල යහපතක් සිදු වෙලා තියෙනවා. දැන් වේද ભેද වලින් යම් දැන් මුලදී කියුණා යම්කිසි එක දෙයක් අරගෙන ඒක ඕනාට වැඩි උලුප්පා දක්වීම ගතියක් තිබුණා නේද? එතන මේ අලුත් අදහස් වැරදිවල් ආපු නිසා තමයි සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණේ. ඒතර අපි දන්නවා විශ්වාස ලක්ෂණේ වගන්ති එන්න හේතු උනේ අර වැරදි දේවල් මත, ඒ වැරදි නිසා ඒවා නිවැරදි කරමින් තමයි වගන්ති දුන්නේ. මම ඊට ඉස්සෙල්ලා ඒක තවත් අපේ ඉදිරියට තබමින් අපේ අනිකුත් සහෝදර දෙන්නත් මම කැමති වෙනත් දෙයක් ගැන කියන්න. දැන් අපි ඇයි මේ වේද ભેද ඉගෙන ගන්න කියන එකත් අද මේ කාලේදී නේද? අපි නිකම්ම ඉගෙන ගන්න ඕන නිසා, සභා ඉතිහාසය ඉගෙන ගන්න ඕන නිසා ඉගෙන ගන්නවද නැත්නම් මේකෙන් අපිට යම්කිසි ප්‍රයෝජනයක් තියනවද? දැන් මම කියුණා අපේ සාකච්ඡාවේදී මේ වේද ભેද වැඩි හරියක් බිහි වුණෙත්, ඒ වගේම ධර්මතාවයන් බිහි වුණේ මේ සාකච්ඡා ඔක්කොමගේ බිහි වුණේ පළවෙනි සතවර්ෂ 3-4දී වැඩිපුරම සභාවේ නැගෙනහිර ප්‍රදේශයේ පෙරදිග කොටසේ. රෝමේ නෙමෙයි, බටහිර කොටසේ නෙමෙයි. හේතුව දේවදර්ම ශාස්ත්‍රඥයන්, දර්ශනවාදයේ ඔක්කොමගේ දේවල් තිබුණේ මේ ග්‍රීසිය, ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව, මේ එවැනි රටවල් වලටයි වැඩිපුර තිබුණේ. ඒ වගේම දේවදර්ම ශාස්ත්‍රඥයන්ොත් ඔක්කොම වගේ ඒ රටවලින් බිහි වුණ අය. දැන් එහෙමනම් එදා මේ කීප දේවල් අද අපිට වැදගත් වෙන්නේ නැහැ.
මට හිතෙනවා වේද භේදයක් කියන එකක් මේ මරුණ දෙයක් නෙමෙයි. වේද භේදයක් කියන එකයි ජීවමාන දෙයක්. මොකද ජීවමාන දෙයක්. දැන් එදා එක ධර්මයේ ගොඩනගන්න වුණා වගේ අද සමහර මිනිස්සු හැමදාම හිතන කෙනෙක් නෙන්නේ වගේ හැමදා ඒ නිසා මේ දේවල් අද අපිටත් සමහර බලපානවා. බලන්න මේ වේද භේද වලින් එදා කියවුණු දේ සමහර නැවත සිදු වෙනවා. නේද? දැන් බලන්න එදා අපි පරණ යුගයේදී මෙන්න එක දේව ධර්ම ශාස්ත්‍රඥයෙක් මේ අපි වේද භේදේ කාර්යයක් කියලා හඳුන්වන සමහර ක්‍රිස්තුන් වහන්සේගේ මනුෂ්‍යත්වයේ වැඩිපුර උල්පලා දැක්වුවා. තව කෙනෙක් දේවත්වයේ උල්පලා දැක්වුවා. සමහරු මේ දෙකම දේවත්වයක් නැහැ කියන තත්ත්වයට ආවා. තව අය කිව්වා උන්වහන්සේ මිනිස්සෙක් විතරයි දේවත්වයේ පිටින් දාපු දෙයක්. මේ විදිහ විවිධ අදහස්. බඩ මේකම නැවත ආපු හැටි 13 වෙනි සතවර්ෂයේ වෙද්දී ඇල්බිජිනිසම් කියන ඒ වේද ભેදයක් තුලින් මෙන්න මතු කලේ මොකද්ද? මනුෂ්‍ය ජීවිතය තාම පහත් දෙයක් වශයෙන්. මනුෂ්‍ය ජීවිතේ පහත් නම් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍යත්වයේ ගත්තේ නැහැ. උන්වහන්සේ මවාගත්ත මනුෂ්‍යත්වයක් විතරයි තිබුණේ. මේක අපි යම් දිනක ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතකොට මවාගත්ත මනුස්ස ශරීරය ඊටාම නරක දෙයක් වශයෙන් හඳුන්වන්න පෙළඹුණා. දැන් මම මේ தත්ත්වය අදත් නැද්ද? අපි ගත්තොත් එම වික්ටෝරියානු යුගයට වැනි ගත්තොත් ශරීරය කියන එක තාම පහත් දෙයක් වශයෙන් සැලකුවා නේද? ඒ නිසාම විවාහය පහත් දෙයක් වශයෙන් සැලකුවා. ඒ නිසා සමහර ඇඟ වහන්න සම්පූර්ණ වහන්න නොයෙකුත් විදිහේ පශ්චාත්තාප ක්‍රියාවන් නොයෙකුත් જાති ඇති වුණා මෙන්න ඒවා මැදි කරගෙන. මම අද මොකද්ද ඒකේ අනිත් පැත්ත වෙන්නේ? අද සමහර විට අපි ඕනෑමට වැඩි අපේ ශරීරය උලුප්පලා දක්වනවා නේද? ඒකම සමහරලාට ඊටාම සදාචාර තොරව ජීවත් වෙනවා නම් ඒකම සමහරට ආඩම්බර වීමට හේතුවක් වශයෙන් සැලකුව සමාජ ඉහළ තරම් ගන්න. ඒතර ඒ කියන්නේ අපි තවත් වැරදි මඟ ගිහිල්ලා. ඒතර ඉබේම අපිට අර අපි තුල තියෙන උතුම් ගුණාංග, අපි තුල තියෙන දේව ගුණාංග, අපේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියන ඔක්කොම අමතක වෙනවා. ඒතර මේවා නැවත එනවා අලුත් වෙමින් අලුත් විදිහට. නමුත් එක අර මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා කියවන දේම තමයි. අනේ ඒ නිසා තමයි අපිට වැදගත් වෙන්නේ මේ වේද ભેද කියන එක ඉගෙන ගැනීම තුලින් අපිට දකින්න පුළුවන් මේක එදත් කොහොමද මේ වැරදි අදහස් තිබුණේ. එවන අද අපි කොහොමද සබාවේ සත්‍ය ධර්මයන් හරි හැටියට හදාarලා මොකද්ද සබාව ස්ථිර කළේ ඒ විදිහට අපේ කිතුණු සදාචාරය අපේ කිතුණු ධර්මය අපේ කිතුණු ජීවිතේ ගොඩනගා ගන්න. අනේ ඒ නිසා තමයි මම හිතන්නේ මේ වේද ભેද ගැන ඉගෙන ගැනීම නිකම්ම ඉගෙන ගැනීමක් නෙමෙයි අපේ ජීවිතයට ඊටාම සම්බන්ධයි කිතුණු ජීවිතයට ඒ ජීවිතයේ සැබෑ ක්‍රිස්තියානි ධර්මය අනුව ජීවත් වෙන්නට. එතකොට ඒ ඔස්සේම යමින් කිතුණු දහමේ වර්ධනයට සහ නිවැරදි කිරීමට මේ වේද ભેද වලින් ලැබුණු වක්‍ර වශයෙන් සමාර්ග ඍජු වශයෙන් ලැබුණු ඒ උදව් උපකාර කොහොමද අපි තව ටිකක් නිල මට්ටමේ තේරුම් ගන්නෙ? නිල වශයෙන් කොහොමද සභාව ඒ දෙයට ප්‍රතිචාර දැක්වේ ගරු ෂෙරොන් ඩයස්පියතුමනි? වේද ભેදයක් ගැන කතා කරද්දී අපි දැක්ක දේ තමයි ඒක අයහපත් ප්‍රතිඵල ගෙනලා දුන්නා වගේම අපගේ ධර්මයට ඒ වගේම යහපත් ප්‍රතිඵලත් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒකේ තවත් කරුණක් අපි කතා කළොත් එහෙම අනිත් කරුණ තමයි මේ ભેද නැත්නම් මේ දුරුමත ඇවිල්ලා මේ සභාවේ තියෙන මේ සත්‍ය ධර්මයේ අර විකෘති කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි සභාවේ හිටියම ඒ සභාවේම හිටිය නායකයන් නැත්නම් ඒකේ හිටිය පඬිවරුන් එකතු වෙලා මේ සභාවේ තිබිච්ච සත්‍යතාවයන් නැවත මතක් කිරීමකට පියවර ගත්තේ. එතකොට අලුතෙන් ධර්මයක් ඉගෙනුවා නෙමේ. ඒතර මේ ධර්මයේ තිබිච්ච ධර්මය නමුත් ඒක නැවත වාරයක් නිල වශයෙන් ප්‍රකාශයටපත් කරනවා මේ තමයි හරි ධර්මය වෙන්නේ. මේ තමයි පිළිගත් ධර්ම වෙන්නේ. මේ තමයි නියම සත්‍යතාවය වෙන්නේ කියලා කතා කළා. ඒතර ඒ විතරක් නෙමෙයි. අපි දකින දෙයක් තමයි දැන් ඒක මන්ත්‍ර සභාවකදී පෙන්වා දීලා ඊට පස්සේ නිල ප්‍රකාශනයක් හැටියට ඒකපත් කරනවා. එතකොට ඒක උදව්වක් වෙනවා මොකටද? අපේ දේව ධර්මයේ තව වර්ධනයකට. එතකොට දේව ධර්මය කියලා අපි කතා කරද්දී අද ඒක මේ එකපාර බිහි වෙච්ච දෙයක් නෙමෙයි ඒක. අපි දකිනවා මේ මුල් කාලයේ ඇති වෙච්ච මේ වේද ભેදයන් දුර්මතයන් වලට ප්‍රතිචාරය දැක්වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ආකාරයෙන් අපි මේ අපේ නියම නිර්මල සත්‍යතාවයන්
ඉගැන්වීම් නැවත මතක් කරලා ප්‍රකාශයටපත් කරලා නිල වශයෙන් ප්‍රකාශ කරලා ඊට පස්සේ ඒවා ලේඛනගත කිරීමකට ලක් වෙන්නේ. එතකොට අද වෙද්දී අපිට ඒ නිසා මේක මේ වේද භේදයන් ඇත්වීම ඇවිල්ලා අද ලොකු භාග්යක් වෙලා තියෙනවා. අද අපේ දේව ධර්මය ගැන කතා කරද්දී. අද අපිට මෙච්චර ලොකු ඒ කියන්නේ අර ඉතා පිළිගත් ධර්මයක් ඉගැන්වීමක් අපිට ලැබිලා තියෙන්න ඒක හේතුවක් වෙලා තියෙනවා. ඒ වේද භේදයන් අපිට ලැබීමම. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් හැම වේද භේදයක් තුලින්ම සභාවේ ඒකීයත්වයට දැමිය යුතු පදනම ශක්තිමත් වෙලා තියෙනවා. ඊටමත් අර අභිරහස්මය පුදුමාකාර ආකාරයකින්. ඒ කියන්නේ හැම අරුබුදයක් තුලින්ම වඩා පිරිසිදු වීමේ ක්‍රියාවලියකට සභාව ලක් වෙලා තියෙනවා කියලා අපිට සාරාංශගත කරන්න පුළුවන්. ගරු අසංක විරාජ් පියතුමනි, එතකොට මේ අපේ සාකච්ඡාවේ හරය පිළිබඳව ඔබතුමාට අවසාන වශයෙන් යම්කිසි සාරාංශයක් අපගේ ජනතාව වෙනුවෙන් සපයන්න පුළුවන්ද? සමස්ත හරය පිළිබඳව. ඔව්, අපි අද සාකච්ඡාවට භාජනය කළේ සභා වේද භේද පිළිබඳව. එතකොට වේද භේදයක් කියන්නේ මොකක්ද? වේද භේද ඇති උනේ ඇයි? මොන පසුබිමෙන්ද මේවා ගොඩ නැගුණේ? ඒවෙන් ඇතිවෙච්ච යහපත් අයහපත් ප්‍රතිඵල සභාව කොයි ආකාරයකද ඒට මුහුණ දුන්නේ? නමුත් අන්තිමේදී අවසානයේදී කොයි ආකාරයකද සභාව ඉදිරියට ගමන් කළේ කියලා. එතකොට මේ වේද භේදයක් තුලදී ගොඩාක් අපි කතා කරන දේවල් තුලින් අපි ඉගෙන ගන්න ඕනේ දෙයක් තමයි මේ වේද භේද නිසා තමයි සභාවේ මේ වේද භේද වලට පිළිතුරු දීම නිසා තමයි සභාවේ අපි කියන්නේ සභා පියවරු ඊට පස්සේ ඔවුන්ගේ ලේඛන ඇති වෙන්නේ. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි සභාවේ ශුද්ධෝත්තම පියතුමාගේ ගුරු බලය පවා තහවුරු වෙනවා. දිගින් දිගටම උන්වහන්සේ පේදුරුතුමාගේ අනුගාමිකයා සහ පේදුරුතුමා පළවෙනි ජෙරුසලම් මන්ත්‍රණ සභාවදී කටයුතු කළා වගේ මේ මන්ත්‍රණ සභාව සමහරලාට අධිරාජ්‍යයක් හැදෙව්වත් හැමතිස්සෙම අවසාන තීරණය ශුද්ධෝත්තම පියතුමාගේ යටතේ ගනු ලැබුවා. ඒකෝට සභාවේ අර ඒකත්වය රඳා පැවතුණා ඒ ඇතුළ. ඒ වගේම බයිබලයේ මොන විදියටද මොන පොද්ද මොන විදියට දේවානුභාවයෙන් ඒවා ලියවිලා තියෙනද කියලා තීරණ ගන්නට අපිට හැකියාවක් ලැබුණා. ඒතකොට සභාවේ වත්පිළිවෙත් ප්‍රසාද නිධාන ඒවා දේව ධර්මයේ මුල් කරගෙන හරි ගැඹුරු මං කිව්ව ඉස්සෙල්ලා කිව්වා වගේ අභිධර්මයක් සභාවට ප්‍රකාශ කරන්නට පුළුවන් වුණා. මේ ආකාරයට සභාව ඉතාමත්ම පැහැදිලි ලෙස ප්‍රඥාවන්ත ලෙස බුද්ධිමත් ලෙස ඒ වකවාණු වල ලෝකයේ හිතන ජනතාව තර්ක කරන ඒ ග්‍රීක සම්භාවය තුළ ග්‍රීක දර්ශනවාදයට ඒ තුලින් ඒ සමාජය කතා කරන ඒ සමාජ දැක්මට අනුගාමී වෙමින් දේව ධර්මානුකූල න්‍යායන් ඉදිරිපත් කරන්නට සභාව පොහොසත් වුණා. එතකොට ඒ පසුබිම තුළ සභාවේ සම්ප්‍රදාය සුදෝ ලියවිල්ල සම්ප්‍රදාය ලේඛනගත වෙමින් ඒවා තහවුරු වෙමින් ඒ මත සභාව පිහිටා සිටමින් ඉදිරියට ගමන් කරද්දී පසු කාලයේදී ආපු යම් ප්‍රශ්නවලට යම් සභා ભેදවින් වලට සභාවට ලොකු අත්දැකීමක් ලොකු ලිඛිත තර්කානුකූලව ඉදිරිපත් කරපු දේව ධර්මයක් ගොඩනැගිලා තිබුණා ඉදිරි මන්ත්‍රණ සභාවලදී කොයි ආකාරයකද ක්‍රියා කළ යුත්තේ කියලා. එතකොට මේ අපගේ සභා ප්‍රියවරු ඒ වගේම ඒ දවසේදී රජගුරුතුමන්ලා යම් දුර්මත ඉදිරිපත් කරලා නමුත් නැවතත් හරි මතයට ඒම තුලත් සමහර අය ඒකම තුල රැඳී සිටීම තුල සභාවේ යම් වෙනස්කම් ඇති වෙමින් යම් පිරිස් සභාවෙන් වෙන් වෙලා නැවත ඇතුළත් වීම තුළින් සභාව ලොකු අපි කියන ඉංග්‍රීසියෙන් අර පියුරිෆිකේෂන් එක නැවත පිරිසිදු කිරීමක් තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ තුල ප්‍රකාශ කිරීමට ඉතාමත් දැඩි ශක්තිමත් ජෝලිතකමක් තුළ සුද්ධ ලියවිල්ල මත පිහිටා දමින් සභා සම්ප්‍රදාය තහවුරු කරමින් මම හිතන්නේ ලොකු ගමනක් යන්නට පටන් ගත්තා මේ යුගවලදී. ඒක තමයි අපි මේ සභා වේද ભેදයන් තුළින් අද දිනේදී සාකච්ඡාවට භාජනය කරන්න යන්නේ ඉදිරියේදී. එක කාරණාවක් ඊටාම පැහැදිලි වුණා. ඒ තමයි සෑම අර්බුදයක්ම සභාවේ අධ්‍යාත්මික වර්ධනය සඳහා ලැබුණු අගනා අවස්ථාවක් බවට පත් වුණා කියන එක. ඒ කියන්නේ දෙයයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය කාලවලටත් වඩා අර්බුද තුලදී දෙගුණ තෙගුණ වෙලා තියෙනවා, තීව්‍ර වෙලා තියෙනවා. ඒ ඊටාම පුදුමාකාර වගේම චමත්කාර ජනක චාරිකාවක්. සභා ඉතිහාසය කියන්නේ දේවධර්ම ශාස්ත්‍රයට අයිති විෂයන් අතර ඊටාම ආකර්ශනීය සහ පුදුමාකාර ඒ වගේම ඊටාම අපිව මේ පුදුමයට පත් කරන විශේෂ ක්ෂේත්‍රයක්. ඒතර අද අපට සුපුරුදු පරිදි ඒ ඊටා වටිනා අර්ථවත් මඟ පෙන්වීම ලබා දුන් අපගේ ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාටත් ගරු ෂෙරොන් ඩයස් පියතුමාටත්
ඒ වගේම ගරු අසංග විරාජ් පියතුමාටත් අපි ඊටාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි එතුමන්ලාට ජේසු පිහිට ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ඔබ සැමටත් ජේසු පිහිටයි.